සියලු දෙනාම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අතගසලා ස්වාමින් වහන්සේ මේ වචනය තුල අපිව මාරු කරන්න ඕනේ කියලා අපි ප්‍රශංසා කරනවා ස්වාමිනේ. විශේෂයෙන්ම වචන උගන්ලා දුන්න පාස සිස්ටර් නිසා අපි ස්තුති කරලා ප්‍රශංසා කරනවා. අපි ඉගෙනගත්ත වචනය අනුව අපිට අද දවසේ දීලා තියෙන සෑම ජය නිසාද අද දවසේ මේ ස්ථානයේ ඉන්න සියලු දෙනාට දෙන්න යනවා සෑම ජය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරලා ප්‍රශංසා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මේ අවස්ථාව තුල බැසවදාලා පටන් ගැනීම සිට අවසානයේ දක්වා සානේ ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ පමණක් මේ ස්ථානයේ ක්‍රියා කළා. ඔබ වහන්සේගේ නාමයේ මහිමයටපත් කළා. ආශිර්වාද කළ ජය දෙන්න සෙල්ලන්නේ උතුම් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. ආමේන්. අද දවසේ අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය දෙස. Let's look at God's word this evening. අපි බැලුවා නම් අලුත් ගිවිසුමේ ගොඩක් ස්ථාන තුල දෙවියන් වහන්සේ ලියලා තිනවා පසුතැවිලි වෙන්න කියලා. In the New Testament, Jesus many a times preached to repent. අපි යෝහන් බෞතිස්ත අරගෙන බැලුවා නම් එයත් කිව්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළඟයි පසුතැවිලි වෙන්න කියලා. If you look at John the Baptist also, he says to repent for the kingdom of heaven is at hand. ඒ වගේම යේසුස් වහන්සේත් කිව්වා පසුතැවිලි වෙන්න උන් සුභාරංචිය අදාහ ගන්න ඒ වගේම උන්වහන්සේගේ රාජ්‍යය ළඟයි කියලා. And Jesus also said to believe the gospel and repent for the kingdom of God is at hand. මේ වගේ ඇයි මේ දෙන්නාම කිව්වා පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළඟයි කියලා. Why did both of these always preach to repent for the kingdom of God is at hand? පළමු කොට අපි දැනගන්න ඕනේ පසුතැවිලි වෙන්න ඕනේ කියන්නේ මොකක්ද කියලා. First we must know what is the meaning of true repentance. පසුතැවිලි වෙනවා කියන්නේ යම්කිසි කාරණාවක් අපේ ජීවිතය තුළ අපි කරපු යම්කිසි වැරදි දෙයක් ගැන ඇතුළාන්තයෙන්ම අපි පසුතැවිලි වෙන එක. Repentance means some wrong, some sin in our lives. We are truly from our heart. We stop it and we repent from it. යම්කිසි වැරද්දක් කරලාට පස්සේ ඔව් මම ඒක කරා කියලා නිකන් කියන එක නෙමෙයි. I'm not saying that you have committed a sin or a fault. අපි ඇතුළාන්ත ඉඳලා ඇයි අපි මේ වගේ කරේ අපිට මීට වඩා හොඳ වෙන්න තිබුණානේ අයියෝ මට කවුරුත් මේ දේ කියලා දුන්නේ නැහනේ නැත්තම් මගේ ජීවිතේ මාරු වෙන්න තිබුණානේ කියලා ඒ වගේ අපි ඇතුළාන්තෙන් එන්න ඕනේ. But from our heart we must repent. We must feel sad for the wrong that we have done and repent from our heart. අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපි එක උදාහරණයක් බලමු. So let's look at an example in God's word. ඕගොල්ලෝ ඔක්කොමලට දන්න වචනයක්. A verse that all of us know. අපි ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයට හරවමු. Let's turn to Luke chapter 19. අපි ඒ අවස්ථා පළවෙනි පදයේ ඉඳලා අපි මේ පරිච්ඡේදය බලමු. Let's look at this story of Zacchaeus. ඒ ස්ථානයේ පළවෙනි වචනය කියලා තියෙනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල් වී ඒ මැදින් යද්දී තුංගම් අය කරන්නෙකුගේ ප්‍රධානියෙකු. It says in chapter 19 verse 1, and Jesus entered and passed through Jericho, and behold there was a man named Zacchaeus, which was the chief of the publicans, and he was rich. ඒ වගේම පොහොසත් ඒ වගේම සුංගම් අය කරන මිනිහෙක් හිටියා කියලා. He was a tax collector. යේසුස් වහන්සේ කවුද කියලා බලන්න යාට එක දවසක කැමැත්තක් ඇති වුණා. So one day Jesus wanted to see who this man is, or this man wanted to see who Jesus was. අපි මේ කතාව මම ඔයගලන්ට දන්නේ නැති කට්ටියට කෙටියෙන් කියන්න. So I'll explain this story in a short way to those who do not know it. මේ සාකේයුස් කියන කෙනාට යේසුස් වහන්සේව කවදාවත් දැකලා තිබුණේ නැහැ. So this man called Zacchaeus has never seen Jesus. නමුත් එයා යේසුස් වහන්සේ මේ වගේ හොඳ දේවල් කරනවා, මිනිසයන්ව සුව කරනවා, මලවුන් නැගිටිනවා කියලා යේසුස් වහන්සේ ගැන බොහෝ දේවල් අහලා තිබුණා. He has heard how Jesus healed many people, healed the blind people, raised the dead. ඒ නිසා එයා මොනවද හිතුවේ මං ගිහිල්ලා මේ පුද්ගලයා කවුද කියලා බලන්න ඕනේ So කියලා. one day he thought, I must see who this person is. ඒ නිසා එයා මොනවද කරේ ඒ ස්ථානේ පාරට ගියා යේසුස් වහන්සේව බලන්න. So he went to the roadside to see Jesus when he was coming. නමුත් එයා කොට පුද්ගලයෙක් නිසා මිනිස්සු සෑහෙන සංඛ්‍යාවක් ඉන්න නිසා යේසුස් වහන්සේ බලන්න බැරි වෙච්ච නිසා එයා මොනවද කරේ ගහකට නැග්ගා යේසුස් වහන්සේව බලන්න. He was a very short man, and because there was a big crowd to see Jesus, he could not see Jesus. So he climbed up a tree to see who Jesus was. නමුත් යේසුස් වහන්සේ එතනින් යනකොට ළඟටම ඇවිල්ලා එයාගේ නම කියලා කතා කරා. But when Jesus came close to that tree, Jesus looked up and called him by his name. නමුත් කවදාවත් යේසුස් වහන්සේව සාකේයුස් දැකලත් නැහැ. යේසුස් වහන්සේ සාකේයුස්ව දැකලත් නැහැ. Never has Jesus seen Zacchaeus, or Zacchaeus has never seen Jesus. නම් අපිටත් ඒ වගේ කවුරු හරි හිටි ගමන් දන්නේ නැත වෙලා අපේ නම කියලා කතා කරා නම් අපි එකපාරට පුදුම වෙනවා. When somebody calls out our name, a stranger who does not know us, we also get surprised. එයාට මොනවද යේසුස් වහන්සේ කිව්වේ? ආව දැක්ක ගමන් මම අද ඔයාගේ ගෙදරට එනවා කියලා කිව්වා. So what did Jesus say? Today I'm coming to your house. එයා තවත් පුදුමුණා. එයාගේ නමත් කිව්වා ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේ කිව්වා අද දවසේ මම ඔයාගේ ගෙදරට එනවා And so he කියලා. was so surprised that Jesus called him by his name and said he was coming to his house. ඒක කියනකොටම එයා මොනවද කිව්වේ කියලා අපි වචනේ බලමු. So when Jesus said this, let's see what Zacchaeus did.
ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලුඳුන්ට දෙමි යමෙකුට අයුත්තෙන් යමක් මා ගෙන තිබේ නම් ඔහුට සතරෙන් ගුණයක් දෙන්නෙමි ඔහුට කීවේය කියලා 8 වෙනි පදයේ තියෙනවා. In verse 8, Zacchaeus says, And Zacchaeus stood and said unto the Lord, Behold, Lord, the half of my goods I give to the poor, and if I have taken anything from any man by false accusation, I restore him fourfold. මේ මිනිස්සයා ගෙදර එනවා කියපු ගමන් ගෙදර එන්න හරි මොන හරි දෙනවා හරි කිව්වේ නේ. එයා මොනවද දැක්ක ගමන් මේ කාරණාව තමයි කිව්වේ. So when he saw Jesus and Jesus came to his house, this is what he did. ඇයි ඒ අය වගේ කතා කරේ? Why did Zacchaeus speak like this? ඇත්තටම යේසුස් වහන්සේ ධර්මිෂ්ඨ මිනිස්සෙක්. Jesus is a righteous person. එයාගේ ඉදිරියේ අපි එනකොට අපිට පළමු කොට අපේ පාපය අපේ ඇතුළාන්තෙම දැනෙනවා. When we come to Jesus, from our heart, we can see our sin. කවුරුත් ඇවිල්ලා සාකේස්ට කිව්වේ නෑ ඔයා පොලි අය කරන කෙනෙක් ඔයා අයුතු ලෙස අරගෙන තිනවා කියලා එයාට කිව්වේ නෑ. එයාම යේසුස් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වුණා. Nobody accused him of anything. Jesus did not tell him his wrongs. නමුත් ඒ ළඟ හිටපු මිනිස්සු එයා ගැන කොහොමද කතා කරේ කියලා අපි බලමු. And let's see, look at the people who talked about him. උන්වහන්සේ පෞකාර මිනිසය සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් සියල්ලෝම කොඳුලා කියලා තිනවා. 7 වෙනි වචනේ. In verse 7 it says, And when they saw it, they all murmured, saying that he has gone to be a guest with a man that is a sinner. අපි යම් කිසි ආකාරයකින් යේසුස් වහන්සේ තුල යහපත් දෙයක් ලබා ගන්නකොට අපේ අසල් වාසීන් අපි දිහා බලලා මේ වගේ කොඳුරනවා. When Jesus comes to us, or when we go to Jesus, our neighbors will look and will talk like this. නමුත් එයා ඔක්කොම ඉදිරියේ පසුතැවිලා ඒකට සුදුසු ආකාරයෙන් එයා ක්‍රියා කරා. But when Jesus came to him, he repented and he made amends to his wrong. අද දවසේ අපේ ඇතුළාන්තේ යම් කිසි වැරද්දක් තියෙනවා නම් එකපාරට අපි යේසුස් වහන්සේ තුල එනකොට කවුරුත් කියන්නේ ඉස්සලා අපි මේක තේරුම් ගන්න ඕනේ. If Jesus really comes into our heart, before anyone can tell us our wrong or our fault, we will put it right. ඒක තමයි ඇතුළාන්තෙන් අපි පසුතැවිලි වෙනවා කියලා That is the කියන්නේ. meaning of true repentance from our heart. මම තව එක උදාහරණයක් දෙන්න. Let's look at another example. අපි එසකියල් 38ට යසාය 38ට හරවමු. Isaiah 37, යසාය 38 38. මේ හෙසකියා කියලා එක රජතුමෙක් හිටියා. Isaiah 38 talks about King Hezekiah. මේ රජතුමා ගොඩාක් රෝගාතුර වෙලා ලෙඩ වෙලා සිටියා. And so Hezekiah was sick and nigh unto death. ඉතින් අපි පළවෙනි වචනේ පොඩ්ඩක් ඒකේ කියවලා බලමු. So let's read from verse 1. ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ අනාගතවත් වූ යසායා ඔහු ළඟට ඇවිත් නුඹේ ගෙදර කාරණා බේරා තබා පන්න මක්නිසාද නුඹ මැරෙන්නේ ජීවත් නොවන්නේ ස්වාමින් වහන්සේ කියනසේකයි ඔහුට කිවේය. Verse 1. In those days was Hezekiah sick unto death, and Isaiah the prophet, the son of Amos, came unto him and said unto him, Thus saith the Lord, Set thine house in order, for thou shalt die and not live. මේ බලන්න මේ අනාගත වතුර මේ මිනිස්සයා බලන්න ඇවිල්ලා මේ රජතුමා බලන්න ඇවිල්ලා කිව්වේ ඔයාගේ දවස් මේ මැරෙන්නට ඔයා දවස් ආසන්න වෙලා තිනවා කියලා. So the prophet came to the king and told that you are going to die and put your life in order. අසමහරලාට අපේ ජීවිතේත් අපිට වෛද්‍යවරු අපිව බලලා කියන්න පුළුවන් ඔයා වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ මේ වගේ ඔයගොල්ලෝ බෙහෙත් ගාලාට වැඩක් නැහැ කියලා ඕගලන්ව අධෛර්යමත් වෙන දේවල් ඕගලන්ගේ ජීවිතේ සිද්ධ වෙලා Sometimes ඇති. doctors can come to us and say your life has come to an end, or there's nothing we can do, there's no treatment that we can give you. You might have reports like this. ඇත්තට අපි ලෝකේ ජීවත් වෙලා අපි මෙහෙට දවසේ මරණකොත් අපිට ඇත්තටම දුකයි මේ කට්ටියව දාලා යන්න වෙනවා ආපහු හම්බ වෙන්නේ නැහැ කියලා ඒ වගේ අපිට අතුලාන්තෙම දුකක් එනවා. And we get a certain feeling in our heart, and we are so sad because we couldn't do what we wanted to do, and we would never see people again. අපි බලමු අපි වගේම හෙසකියා රජතුමාත් මොනවද කරේ කියලා දෙවෙනි වචනේ But කියවලා. let's look at verse 2 and see what Hezekiah the king did. එවිට හෙසකියා තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමින් වහන්සේට යාඥා කරමින් අහෝ ස්වාමින් වහන්සේ සැබෑවිනුත් සම්පූර්ණ සිතුමිනුත් මා ඔබ ඉදියේ හැසිර ඔබගේ ඇස් හමුවේ හරිව තිබුදනේ කළ බව සිහි කළ මැනවයි කියා තදින් ඇඬුවා කියලා තියෙනවා. In verse 2 and verse 3, then Hezekiah turned his face to the wall and prayed unto the Lord and said, Remember now, O Lord, I beseech thee, how I have walked before thee in truth and with a perfect heart, and have done that which is good in thy sight. And Hezekiah wept sore. එයාට ඒ වගේ දෙයක් අහනකොට එයාට අතුලාන්තෙම දුක ඇවිල්ලා එයා මොනවද කරේ ගොඩාක් සද්ද නැතුව ඒ ඇඳ උඩට වෙලා බිත්තිය පැත්ත හැරිලා අඬන්න පටන් ගත්තා. So when he heard this warning from the prophet, he was very sad, and he turned towards the wall and wept
and lamented before God. අපේ ජීවිතේ කාට කවදා හරි අපිට මරණය උරුම වෙනවා. One day we all will have to face death. අනමුත් එයා එච්චර පසුතැවිලි වෙලා හැතුලාන්තෙම ස්වාමින් වහන්සේට කියලා වෙන කාටවත් කිව්වේ නැහැ දෙවියන් වහන්සේට කියලා යාඥා කරගෙන He did හිටියා. not turn and cry at any person, but he turned towards the wall and cried before the Lord. එයාට පණිවිඩය කියලා ගියා අනාගත වතුරු පොඩ්ඩක් එයාගේ ගෙදරින් එළියට ගියා. But as when the prophet was going out of the hall in the palace, එතකොට දෙවියන් වහන්සේගේ වචනේ ඒ අනාගත වතුරට ආපහු ආවා. the word of the Lord came again to the prophet at that moment. එයාට කිව්වා ආපහු හැරිලා ගිහිල්ලා මේ රජතුමාට කතා කරන්න කියලා. The Lord said to go back to the king and give him this message. එතකොට මොනවද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ දුන්න උත්තරේ කියලා අපි බලමු. So what is the answer that the Lord gave? අපි පස්වෙනි පදයේ අවසාන කොටසේ ඉඳලා බලුවා At the end of verse 5 it is written, ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක නුඹේ යාඥාව ඇසිමි නුඹේ කඳුල දුටුමි නුඹේ වයසට අවුරුදු 15ක් එකතු කරන්නෙමි මම අශූරියේ රජුගේ අතින් නුඹ සහ නුඹේ නුවර ගලවා මේ නුවර ආවරණය කරන්නෙමි. It says in verse 5 and verse 6, I have heard thy prayer, I have seen thy tears. Behold, I will add unto thee 15 years, and I will deliver thee this city out of the hand of the king of Assyria, and I will defend this city. බලන්න එයා තනියෙන් ඒ කාමරය තුල අඬන එක කවුද දැක්කේ දෙවියන් වහන්සේ දැක්කා. The Lord saw his tears in that room all alone. සමහරලාට අපිත් අපේ ප්‍රශ්න කාටවත් කියා ගන්න බැරුව දුකෙන් අඬන එක කවුරු දැක්කේ නැතුණත් දෙවියන් වහන්සේ දකිනවා. Sometimes our problem people may not be there to see it, people may not be there to hear it, but God sees it and God hears our cry. ඒ නිසා ඕගොල්ලොත් ඕගලන්ගේ ප්‍රශ්නේ දෙවියන් වහන්සේට කියලා අතුලාන්තයෙන්ම පසුතැවිලි වෙනකොට මේ රජතුමාට ලැබුණා වගේ ඕගලන්ගේ ජීවිතෙත් ලොකු ආශිර්වාදයක් එයි. So when we also from our heart, from the deep depth of our heart, if we will cry unto God, then God will hear it and forgive us and give us a remedy. එයාට ලැබුණ ආශිර්වාදය මොකද්ද? දැන් මැරෙනවා කියපු මනුස්සයාට අවුරුදු 15ක් දෙවියන් වහන්සේ දුන්නා. So the person who said, whom God said is going to die, God added to him 15 more years. ඒ විතරක් නෙමෙයි එයාට විරුද්ධෙන් ආපු කට්ටියව නතර කළා එයාගේ නුවර ආරක්ෂා කරලා දුන්නා. And the enemies who came against him, God stopped them and took care of the city. ඉතින් බලන්න අපි තනියම අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවෙනකොට කොච්චර ආශිර්වාදයක් තියෙනවද So කියලා. when we on our own, from our own heart, when we really repent before God and cry and sign before him, God will forgive us. ඒක තමයි යොහන් බෞතිස්තත් යේසුස් වහන්සේත් කිව්වේ පසුතැවිලි වෙන්න යේසුස් වහන්සේගේ රාජ්‍ය ළඟයි That කියලා. is why John and Jesus both preached to repent, for the kingdom of God is at hand. අපේ ජීවිතේ අපි පසුතැවිලි වෙන තරමට තමයි යේසුස් වහන්සේට ලං වෙන්න පුළුවන්. The more we repent from the depth of our heart, the more closer we can get to the Lord. අපි පසුතැවෙනකොට අපි හිතන්න පුළුවන් ඇයි අපි පසුතැවිලි වෙනවනේ අපි ඇඬුවා කියලා මොකද්ද තියෙන ප්‍රයෝජනේ මට මොකක් හරි වෙනසක් වෙයිද නැද්ද කියලා අපි හිතන්න පුළුවන්. Sometimes we think, what's the use in repenting or crying before God? Is there going to be any difference? නමුත් අපි යේසුස් වහන්සේ තුල පසුතැවිලි වෙලා අඬනකොට වෙනසක් තියෙනවා. But in the Lord, in Jesus, when we really repent before God, there is a difference. මනුෂ්‍යෝ නිසා අපි මනුෂ්‍යෝ එහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න කියලා මනුෂ්‍යෝ ගැන හිතන්නේ නැතුව දෙවියන් වහන්සේ මගේ ජීවිතේ යම් කිසි වෙනසක් කරන්න ඕනේ කියලා පසුතැවිලි වෙන්න. Without looking to people or thinking that you must come before people, come before the Lord and let God see your heart, open your heart out to him. අපි මේ වගේ අපේ ජීවිතේ පසුතැවිලි වෙන එකෙන් මොනවද අපිට වෙන්නේ කියලා අපි පොඩ්ඩක් මතේ පොතට හරවලා බලමු. So when we repent in this manner, what is the blessing that we get? අපි මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදයට හරවමු. Let's turn to Matthew chapter 5, 48 වෙනි වචනය. verse 48. ඒ ස්ථානයේ කියලා තිනවා එබැවින් නුඹලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා කියලා. Matthew chapter 5, verse 48. Be ye therefore perfect, even as your Father which is in heaven is perfect. යේසුස් වහන්සේ මේ ස්ථානයේ අපිට එක පොරොන්දුවක් දීලා තියෙනවා උන්වහන්සේ සම්පූර්ණයි අපිත් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. The Father in heaven is perfect, so we also must be perfect like he is. අපේ පාප තියාගෙන අපේ වැරදි තියාගෙන අපි දෙවියන් වහන්සේ වගේ සම්පූර්ණ වෙන්න බෑ. With our sins, with our faults and failures, we cannot be like God. අපි පසුතැවිලා අඬලා ඒව එළියට දාලා ඉවරලා අපි අපේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපි සම්පූර්ණ වෙන්න ඕනේ. When we repent and put all those sins and faults out of us,
then we can be one with the Lord. අපේ ජීවිතේ එක දවසක් නෙමෙයි අපි දවස ගානේ පසුතැවිලි වෙන්න ඕනේ. Not one day we must repent, but day by day we must ask God forgiveness. We must repent from our මේ heart. ස්ථානේ ඉන්න කට්ටිය අපි අරගෙන බැලුවා නම් ගොඩක් කල් බෞතිස්ම වෙලා පාපයට සමාව අරගෙන ඉන්න කට්ටිය තමයි ඔක්කොමල්ලා ඉන්නේ. Many who are here are people who have asked God forgiveness. They've got baptized and they've been in the Lord many years. නමුත් බලන්න අපි යේසුස් වහන්සේව අඳුර ගන්නකොට අපිට පාපය මොනවාද කියලා අපි පසුතැවිලි වෙච්ච කාරණාවල් කිහිපයයි. But when we came to know the Lord at first, then there were so many things that we put right before God, so many things we repented and put our lives right with. නමුත් අපි බෞතිස්ම ගන්නකොට අපිට උගන්වන පාඩම් තුල අපි නොදන්නා බොහෝ පාපවල අයිතුකම් සාපවල ගැන අපිට උගන්වලා දීලා තියෙනවා. But when we take baptism, there are so many things, so many curses in our life, so many things are taught to us that we must ask God forgiveness from. නමුත් අපි ඒ ටික කරාට විතරක් අපි ටක් ගාලා යේසුස් වහන්සේ තුල සම්පූර්ණ වෙන්නේ නැහැ. But just because at that time when we ask God forgiveness and repent before the Lord, that does not mean that we are perfect. නමුත් අපි දිනෙන් දින දෙවියන් වහන්සේ ගෘහයට එනකොට වචනේ ඉගෙන ගන්නකොට ශුද්ධාත්මයන් වහන්සේ තව තවත් අපේ ඇතුළාන්තයේ තියෙන රහස් පාපවල අපි නොදන්නා කාරණාවල් ගැන උන්වහන්සේ දරව් කරනවා. But day by day in our daily walk with God, we must let the word of God speak to us and change us. The Spirit of God speak to us and convict us. And day by day, we must put our lives right before God. මං උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි පොඩි ළමයෙක් වගේ ඉන්නකොට මොන්ටිසෝරි යන ළමයෙකුට තියෙන දැනුම වෙනස් O level A level ගන්න ළමයෙකුට තියෙන දැනුම වෙනස්. A small example is when we were children, when we went to Montessori, we got a certain amount of knowledge. But when we went to the O level class or the A level class, there is so much more knowledge that we get. ඉතින් අපි O level paper එකක් දෙන්න බෑ පොඩි ඒ මොන්ටිසෝරි යන ළමයෙකුට. So we cannot give an O level examination to the kindergarten ඇයි එයාට child ඒක ගැන අවබෝධයක් නැහැ. because he has no knowledge of it. අපි දැන් යේසුස් වහන්සේගේ පැමිණීමට යන සභාවක් ලෙස මේ ස්ථානයේ කැඳවලා තියෙන්නේ. God has called us to get ready for the coming of the Lord in this church. ඒ නිසා අපේ ජීවිතේ හැමදාම ශුද්ධාත්මයන් වහන්සේගේ එළිදරව් ලැබෙන්න ඕනේ අපේ ජීවිතේ පසුතැවිලා උන්වහන්සේට ළඟා වෙන්න. So every day we must get close to the Lord. We must receive revelations from the Lord to get right with Him and to be ready for His coming. අපි මොන්ටිසෝරි පන්තියේ ඉඳලා ටක් ගාලා පැනලා A level කරන්න බෑ. We cannot go from kindergarten school to A levels. ඇයි අපි පියවරෙන් පියවර යන්න We ඕනේ. have to go stage by stage. එහෙම ගියොත් විතරයි යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ මනමාලිය ලෙස අපිව සූදානම් වෙන්න Then පුළුවන්. only can we grow to be in the bride of Christ. ඉතින් යේසුස් වහන්සේ තුල අපි සූදානම් වෙන්න ඕන නම් පියවරෙන් පියවර දවස ගානේ අපිව ශුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. So to be ready for Jesus Christ, then we must day by day in our walk with the Lord, we must grow and be cleansed day by day. අපි තව එක වචනයක් බලමු 2 කොරින්ති පොතට හරවන්න. Let's turn to one more verse in 2 Corinthians. 2 කොරින්ති 4:16 2 Corinthians chapter 4 verse 16. එහින් අපි කලාන්ත නොවෙමි. අපේ ජීවිතයේ මිනිසයා අපේ පිටත මිනිසයා ෂේවන නමුත් අපේ ඇතුළාන්ත මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. For which cause we faint not, but though our outward man perish, yet the inward man is renewed day by day. ඒ නිසා අපි මේ වචනේ බැලුවා නම් මොනවද කියන්නේ අපේ පිටත තියෙන ශරීරයේ දිනෙන් දින ෂේ වෙලා යනවා කියලා තියෙනවා. Our outward man perishes day by day. අපේ කොණ්ඩේ ඔක්කොම පාට වෙනස් වෙනවා, අපේ හැම රැලි වැටෙනවා, අපේ ස්වරූපය වෙනස් වෙලා යනවා, ශරීරය ඔක්කොම දි รา පත් වෙනවා. Our hair turns white, we begin to age, and so many differences are there in our body. නමුත් දෙවියන් වහන්සේ තුල අපි අලුත් වෙනවා. But in Jesus, we are renewed day by day. දවස ගානේ දෙවියන් වහන්සේගේ වචනය කියවලා අපි ආත්මයන් වහන්සේ තුල යනකොට අපේ ජීවිතය හරිකස් කරගන්නකොට Day by අපේ day, ජීවිතය when we අලුත් fill වෙනවා. ourselves with the Word of God, when we grow in the Spirit of God, our inward man is renewed day by day. ඒ නිසා උන්වහන්සේ මොනවද කියන්නේ අද දවසේ අපි පසුතැවිලි වෙන එක ඉතාම අවශ්‍යයි. So what is the Lord saying? Day by day, daily we must repent and be ready for Him. යේසුස් වහන්සේගේ පැමිණීම ඉතාම ආසන්න වෙලා තියෙනවා. The coming of the Lord is very nigh. යේසුස් වහන්සේව දකින්න නම් ශුද්ධකම අපි තුල තියෙන්න ඕනේ. If we want to see the Lord, we must have holiness. ඉතින් අපි යේසුස් වහන්සේ කියන එයාගේ මනමාලිය කිසිම කැලැල්ලක් පළුද්දක් නැති කෙනෙක් වෙන්න ඕනේ The කියලා. bride of Christ is without spot or blemish. උන්වහන්සේගෙත් එක්ක යන්න පුළුවන් සෙනග පාපය සාප ඒ වගේ දේවල්ත් එක්ක උන්වහන්සේගේ පැමිණීමට යන්න බෑ. We cannot go to be with Him, or we cannot be in the bride of Christ with sin or with sickness or with curses.
ඒ නිසා අපි දවස ගානේ යේසුස් වහන්සේ තුල පසුතැවිලා අපේ ජීවිතය හදාගෙන ඉදිරියට යන එක තමයි මේ කාලය තුල So වැදගත්. day by day we must put our lives right before God, repent before the Lord, and be perfected in Him. අද දවසේ බැලුවා නම් හදිසියෙම අපි බැලුවා නම් ගම් වතුරේ එහෙම නැත්නම් සුනාමියේ භූමිකම්පාවල් එයි මේ වගේ වෛරස් එයි මිනිස්සු හදිසියෙම මිය යනවා. If you look at the world today, every day there are earthquakes, there are tsunamis, there are viruses, and people are dying. ඒ වගේම යේසුස් වහන්සේ ලූක් පොතේ එක උදාහරණයක් කියලා තිනවා. Jesus gives a good example in the book of Luke. එක පවුරක් කඩාගෙන වැටිලා මිනිස්සු 18 දෙනෙක් මිය ගියා කියලා. එක තාප්ප කඩාගෙන වැටලා 18 දෙනෙක් මිය ගියා කියලා උදාහරණයක් බයිබල් එකේ තියෙනවා. So there is a example in the Bible where a wall falls and 18 people die. ඉතින් යේසුස් වහන්සේ ඒ අවස්ථාවේ කියනවා ඒගොල්ලෝ වැටුනේ ඒගොල්ලන්ගේ වැරද්දකින් නෙමෙයි කියලා. So the wall fell like that and they died not because of their own fault. පසුතැවිලි වුණේ නැත්තම් අපිවත් විනාශ වෙලා යන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වා. But because if we do not repent, we also can be destroyed. අපි එක්කෙනෙක් අපි පසුතැවිලි වෙනකොට අපි පව්කාරයෝ එක්කෙනෙක් පසුතැවිලි වෙලා හරි පැත්ත අරනකොට ස්වර්ග රාජ්‍ය සන්තෝෂ වෙනවා කියලා When කියනවා. one sinner repents and turns to God, then heaven rejoices. එහෙනම් ඕගොල්ලෝ පසුතැවිලි වෙනකොට කවුද සන්තෝෂ වෙන්නේ? දෙවියන් වහන්සේ. So when you repent before the Lord, who is happy? Jesus is happy. දෙවියන් වහන්සේ ඕගොල්ලෝ දේශ බලාගෙන සිටිනවා. Jesus is looking for you. ඉතින් අද අපි ඉන්න කට්ටිය හෙට අපේ දවසෙන් නැති වෙලා යන්න පුළුවන්. The people who are with us can be not there tomorrow. ඒ නිසා අපි හැම වෙලේම අපේ ජීවිතේ සූදානම් කරලා යේසුස් වහන්සේත් එක්ක දවස ගානේ මේ කාලේ තියාගන්න කිතාම වැදගත්. So day by day, let us get ready for Him. ඒ නිසා අද දවසේ අපි අපේ ජීවිතේ දිහා පොඩ්ඩක් හැරිලා බලමු. So let's look at our own lives this day. හැමදාම වචනේ අහලා යනවා වගේ නැතුව අපේ ජීවිතේ මොනවාද ස්වාමින් වහන්සේ ඔයාට ළඟා වෙන්න බැරිව තියෙන මොනවාද අපේ අතුලාන්තේ අපි පසුතැවිලි වෙන්න ඕනේ අපිටත් අනිත් අයට වගේ සුවය එන්න ඕනේ අපේ ජීවිතෙත් මාරු වෙන්න ඕනේ කියලා අපි ආමු දෙවියන් වහන්සේ. Let us ask the Lord, what are the hindrances in our life that is not allowing us to get close to God? What are our sins? What are our faults and our failures, our shortcomings? Let us ask the Lord. ඕගොල්ලෝ ඒ වගේ අහනකොට දෙවියන් වහන්සේ ඕගලන්ගේ ජීවිතයේ අද ආවා වගේ නැතුව ඊළඟ සතියේ එනකොට ඊළඟ දවස වෙනකොට ලොකු වෙනස්කමක් දෙවියන් වහන්සේ වගේ ජීවිතේ කරයි. When God shows you the things that are the hindrances in your life, you will be able to put it right before the Lord and you will see a difference tomorrow. මේ දෙවියන් වහන්සේගේ වචනේ කවදාවත් බොරු නෙමෙයි. The word of God is never a lie. අපේ ජීවිතේ අපි අත්දැකලා තියෙන නිසා තමයි ඔයගලන්ට කියන්නේ. Because we have experienced this in our lives, that is why we are ඒ telling නිසා this to you. අතුලාන්තෙම ඔයගොල්ලෝ පසුතැවිලා යේසුස් වහන්සේට ළඟා වෙන්න යේසුස් වහන්සේ අද දවසේ ඔයගොල්ලෝ මොන ප්‍රශ්නෙත් එක්ක ආවත් හරි යේසුස් වහන්සේ විසඳුම දීලා ඔයගලන්ට වෙනස්කමක් දෙයි. From your heart, repent before the Lord and get right with Him and be perfected in Him. ඒ නිසා අපි දැනින් ඉඳලා අපේ ජීවිතේ සෝදිස් කරලා බලමු. So let us search the Lord this day upon our knees. Let us search our hearts this day.